ආයුබෝවන් රටේ සුවාසක් දයාබර දූ දරුවන්ගේ ගණිතයේ දැනුම වර්ධනය කිරීම සඳහා YouTube හරහා කෙරෙන 2020-2021 සාමාන්‍ය පෙළ සිසුන් මුල් කරගෙන විෂය නිර්දේශානුකූලව ඉදිරිපත් කරන ගණිත පාඩම් මාලාවේ 2021 සාමාන්‍ය පෙළ වෙනුවෙන් ඉදිරිපත් කරන සමාරම්භක පාඩම් මාලාව හැටියට පරිමිතිය පාඩම් ඒකකය ගැන කෙරෙන මූලික විග්‍රහයක් මේ අපේක්ෂා කෙරෙන. ඒ අනුව 2020 වර්ෂයේ 10 වෙනි සෙසන් හැටියට ඔබගේ ගැඹුරු අවධානය පරිමිතිය ඒකකය වෙනුවෙන් යොමන හැටියට මත් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. මූලිකව වැදගත් වෙන්නේ මේ ඕනෑම ඒකකයක් අපි සාකච්ඡාවට ගන්න විට එහි පෙර දැනුම සිහි කිරීම තමයි මූලික කාර්ය වෙන්නේ. ඒ අනුව පරිමිතිය පාඩම ගැන ඔබ දන්නා පෙර කරුණු පෙර දැනුම අපි පොඩක් ආවර්ජනය කිරීම තමයි මූලික කාර්ය වෙන්නේ. ඒ අනුව අපි දන්නවා පරිමිතිය කියන්නේ තල රූපයක මායිමේ දිග එහෙම නැත්නම් වටේ දිග විදිහට අපි අර දක්වනවා. තල රූපයක වටේ දිග අපි දන්නවා තල රූප ගන්නකොට විවිධ හැඩ වලින් යුක්ත වෙනවා. විවිධ හැඩ වලින් යුක්ත වෙනවා. කණ්ඩාස කැබැල්ලක් ඉරා බලන්න ඔබට ලැබෙන හැඩය ගැන නිශ්චිත බවක් නැහැ. නමුත් ඒක තල රූපයක්. මේ විදිහට ශාක පත්‍රයක් ආදි වශයෙන් ගන්නකොට විවිධ තල රූප අපිට ලැබෙනවා. ඒ වගේ මායිම පිළිබඳව නිශ්චිත හැඩයක් නැහැ. නමුත් අපි මේ පරිමිතිය ඒකකය තුල ඒ මායිම නිශ්චිත හැඩයක් සහිත තල රූප තමයි සැලකිල්ලට භාජනය කරන්නේ. ඒ විධිමත් නොවන හැඩය විධිමත් නොවන තල රූප ඔබේ මනසේ පැත්තක තබාගෙන මායිම විධිමත් වන තල රූප නැත්නම් මෙතෙක් අපි සාකච්ඡා කොට ඇති පෙර වර්ෂයේ ඔබ 9 ශ්‍රේණියේ එක් අවධාරණයක ඉගෙනගත් තල රූප ගැන මේ මෙනෙහි කිරීමට අපි මූලිකව යොමු වෙමු. ඒ අනුව දැන් මේ බලන්න මූලික හැඳින්වීම තමයි මේ පරිමිතිය පිළිබඳව තල රූපයක මායිමේ දිග තමයි පරිමිතිය. නැත්නම් පෙරිමීටර්. තල රූපය වෘත්තයක් නම් ඒ මායිමේ දිග අපි පරිමිතිය කියන්නේ නැහැ. වෘත්තයේ මායිමේ දිග අපි පරිධිය නැත්නම් circumference ලෙස තමයි හඳුන්වන්නේ. පරිමිතියේ ඒකක දිග මනින ඒකකම තමයි වෙන්නේ පරිමිතිය මනින ඒකක. අපි කීපයක් සඳහන් කළොත් මිලිමීටර්, සෙන්ටිමීටර්ස්, මීටර්ස්, කිලෝමීටර්ස් මේ කීපයක් පමණයි. ඊට මෙම 10 ශ්‍රේණියේ පරිමිතිය පාඩමේ අරමුණ වෙන්නේ පරිමිතිය ගැන අලුතෙන් ඔබේ දැනුමට එක්කසු වෙන්නේ පෙර දැනුමට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සේවය.
තියෙන්නේ ඛණ්ඩයක පරිමිතිය සෙවීම. ඒ මුල් කරගෙන තමයි ඒ පෙර දැනුම අපි මුලින්ම සිහි කරන්න යොමු වෙන්නේ. දැන් අපි බලමු අපි දන්න විධිමත් තල රූප මූලික තල රූප කිහිපයක්. මෙතන ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ඊටසේ ත්‍රිකෝණය, වෘත්තය. එමෙ ගන්නකොට ඒ පරිමිතියෙන් වෙන්නේ ඍජු කෝණාශ්‍රය පරිමිතිය අපි දන්නවා. ඔබ සිහි කරන්න පරිමිතිය p වලින් තමයි හඳුන්වන්නේ පෙරිමීටර් වල p අකුර. එහෙනම් p සමානයි අපි දන්නවා දෙවරක් දිග ධන පළල. ඒ තමයි ඍජු කෝණාශ්‍රය පරිමිතිය. ඒ කොහොමද මේ සූත්‍රය ගොඩ නැගුණේ කියලා ඔබ තාර්කිකව ඔබේ ධර්මත් එක්ක ආපහු මෙනෙහි කරන්න. සමාන දිග දෙකක් සහ සමාන පළල දෙකක් නිසා දෙවරක් දිග ධන පළල වශයෙන් මේ පරිමිතිය ප්‍රකාශ වෙන්නේ. ඊළඟට සමචතුරාශ්‍රය ගන්නකොට අපි දන්නවා පැති හතරම සමාන වෙන වෙලාවේ එහි පරිමිතිය p සමානයි 4 වරක් පැත්තක දිග. එතන පැත්තක දිගෙහි 4 ගුණය. ත්‍රිකෝණය පිළිබඳ ගැටලුවක් නැහැ. එහි පරිමිතිය වෙන්නේ පැති 3හි දිගවල එකතුව. ඒක හරි සරලයි. ඒ වගේම තමයි වෘත්තය විශේෂ තල රූපයක් හැටියට වෘත්තය අපි ඉගෙන ගත්තේ 9 ශ්‍රේණියේ. මෙහි මායිමේ දිගට අපි පරිධිය තමයි කියන්නේ පරිමිතිය කියන්නේ නැහැ. ඒක සර්කම්ෆරන්ස් වශයෙන් c තමයි සංකේතය. වෘත්තයේ පරිධිය වෙන්නේ c සමානයි. අපි දන්න සූත්‍ර දෙකක් ඉගෙන ගත්තා. ඒක තමයි 2πr අය තමයි 5d. මේ සූත්‍ර ගොඩ නැගුණේ කොහොමද කියලා ඔබේ පෙර දැනුමට ඔබ නැවත යන්න උත්සාහ ගන්න. සූත්‍ර වශයෙන් මේවා අපි මුල් කරගෙන මෙම පෙර දැනුමත් එක්කන් නිදසුන් කිහිපයකට යාම තමයි ඊටම සුසුකාර වෙන්නේ. ඒ අනුව අපි මෙම තල රූප මුල් කරගෙන නිදසුන් කිහිපයකට යමු වෙමු. දැන් බලන්න. ඍජු කෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර් 9යි පරිමිතිය සෙන්ටිමීටර් 32යි. අපෙන් ඉල්ලනවා පළල සොයන්න. පළල සොයන්න. ඔබ මේ පළල සොයීම කළ යුතු ආකාරය වෙන්නේ ඔබ දන්නවා අපි වගුවේ සඳහන් කළා. ඍජු කෝණාශ්‍රය පරිමිතිය දෙවරක් දිග ධන පළල. ඒ තමයි අපි ලිවිය යුතු මූලික පියවර. අදාළ සූත්‍රය. ඔබ දන්නවා පරිමිතිය දිග පළල. මේ තමයි කරුණු තුන. මේ කරුණු තුනෙන් දෙකක් මේ ප්‍රශ්න තුල දීලා තියෙනවා. දිගත් පරිමිතියක් දෙක. පළල තමයි ඉල්ලන්නේ. අපි එහෙමනම් මෙන්න බලන්න ආදේශ කළා. පරිමිතිය p සඳහා ඒ දී ඇති 32 ආදේශ කළා. දිග වෙනුවෙන් එදී ඇති 9 cm ආදේශ කරාම පළල තමයි ඉතිරිවන්නේ. ඒ එසේම තබාගෙන අපිට පුළුවන් ඊළඟ පියවරට යන කොහොමද මේ පියවර ආවේ? මැද පියවරේ ඇති දෙවරක් 9 ධන පළලහි පිටින් ඇති දෙක අපි දන්නවා ගුණ වීමක් තියෙන්නේ. අපි මේ පිටින් ඇති දෙක වරාණ්ඩු පිටින් ඇති දෙක සමාන කිරීමෙන් අනෙක් පැත්තට රැගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. අනේ දෙපැත්ත දෙකෙන් බෙදාම තමයි 9 ධන පළල සමානයි 16 ලැබෙන්නේ. ඊළඟට බලන්න මොකද උනේ? දැන් අපිට පිළිතුර ලැබෙනවා පළල 9 දෙපැත්තෙම 9ක් අඩු කළාම 16න් 9ක් අඩු කළාම 7ක් ලැබෙනවා. මේ 7යි cm විය යුතුයි. ඒතර පළල සෙන්ටිමීටර් 7යි. පළල සෙන්ටිමීටර් 7යි. මේ තමයි සරල ප්‍රශ්නය. ඔබ පිළිතුරු දෙන ආකාරය. ඊළඟට බලන්න දෙවෙනි නිදසුන හැටියට වෘත්තය සම්බන්ධයෙන් අර 7යි කියන වෘත්තේ පරිධිය සොයන්න. මේ හරි සරලයි. ඔය දන්න සූත්‍ර දෙකක් අපි යොදාගත්තා.
c සමානයි 2 දැන් මේ උදාහරණේ වෘත්තයේ පරිධිය c සමානයි 2r අපිට r තමයි ලැබිලා තියෙන්නේ. ඒ අනුව r වෙනුවට 7 cm ආශය කරාම අපි දන්නවා phi සංකේතය එයාගේ අපි 7 22 හැටියට යොදන්නේ. දැන් බලන්න 2 r එතන phi 7 22 r 7 cm වෙන්නේ. ඊළඟට ආදේශ කළාම මේ පියවර ලැබෙනවා. දැන් මේ සිද්ධ වුණේ හරයක් පවතිනවා 7. තව අරය 7 cm ගෙද්දී ඒක ලවයක් හැදෙන්න පවතින්නේ. ඒ 7ට 7 උල සහ යට ලව සහ හරය නිසා කැපෙන විට තමයි 22 වා දෙකක් 44 cm හැටියට වෘත්තයේ පරිධිය 44 cm ලැබෙන්නේ. ඊළඟට අපි තුන්වෙනි නිදසුන මේ බලන්න දියරි දත්තේ වෙන්නේ පරිධිය දෙනවා අපිට 66 cm. ඊළඟට අරය අපෙන් විමසා සිටිනවා. අරය සොයන්න. මේ සඳහා අපි ලියු සූත්‍රය වෙන්නේම පෙර සූත්‍රයෙන් c සමානයි 2r මොකද r සියුතුයි අපි r උක්ත කරන වැඩ පිළිවෙලට යන්නේ. දැන් අපි ආදේශ කළාම පරිධිය c වෙන්නේ 66 cm. අනෙක් දත්තේ අපි අපෙන් විමසන්නේ r 2 5 කියන්නේ 2 සහ 7 22 වෙද්දී ඊට පස්සේ අපිට ලැබෙනවා r පවතින පැත්තේ 2 සහ 7 22 සුළු වෙන විට අපි දන්නවා අපිට 7න් 44 ලැබෙනවා. 7න් 44 r සමග ගුණ වෙලා. ඒවා අපි මේ 7න් 44 සමාන කිරීමෙන් අනෙක් පසට රැගෙන ගොසෙනු තිබෙන්නේ. ඔබ දන්නවා අනේ විදිහ සිද්ධ වෙන්නේ 7න් 44 පරස්පරයේ වශයෙන් පිටනවා. එහෙම නැත්නම් නවයේ හරේ මාරු වෙමින් තමයි අනෙක් පසට ගොස් ඒක පවතින්නේ. 7න් 44 දැම්මින් තියෙන්නේ 44න් 7 විදියට. දැන් r උත්ත වෙලා තියෙනවා. දැන් සුළු වීම තමයි අවශ්‍ය වෙන්නේ. දැන් බලන්න කොහොමද මේ සුළු වුනේ? 66 44 මේ සුළු වීම වෙලා තියෙන්නේ අපිට පේනවා 22කින් සුළු වීමක් තියෙනවා. 44ට 22 ඒවා දෙකක් 66ට 22 වා තුනක්. ඊටසේ හරය පවතින 44 වෙනකොට 2 66 වෙනකොට 3 සහ ඊට පස්සේ 7 3 වරක් 21යි දෙකෙන් 21. දැන් බලන්න 21 දෙකට බෙදෙන විට 10.5 cm. ඒ තමයි මේ වෘත්තයේ අරය. ඒක අපිට දත්ත මාරු කරමින් තමයි මේ හේතුන් ලැබෙන්නේ. වෘත්ත සම්බන්ධ කොයි අවස්ථාවෙත් අදාළ සූත්‍රය තමයි මූලික ජීවිතයේ ශ්‍රී සමානයි ඊළඟට අපි ත්‍රිකෝණ ආශ්‍රිත ගණනයන් වලදී මේ නිසුම වශයෙන් ඉදිරිපත් කොට නැහැ. ත්‍රිකෝණය මුල් කරගෙන ඔබ දන්නවා ත්‍රිකෝණය ආශ්‍රිතව පයිතගොරස් සම්බන්ධ පයිතගොරස් ප්‍රමේය ඔබේ මනසේ මූලිකව රැඳී යුතු තිබෙනවා. එහෙම සුළු කිරීම ඔබට ඉදිරි අභ්‍යාසවලදී ලැබෙන්න පුළුවන්. ඒ අවස්ථාවවලදී පයිතගොරස් ප්‍රමේය පිළිබඳව ඔබේ මූලික අවධානය යොමු කරන්න වෙනවා. දැන් අපි අපේ මෙම ඒකකයේ 10 ශ්‍රේණිය හැටියට අපේ මූලික අරමුණ වෙන්නේ කේන්ද්‍රීය ඛණ්ඩයක පරිමිතිය සෙවීම. දැන් බලන්න කේන්ද්‍රීය ඛණ්ඩය යම් කේන්ද්‍රීය ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? වෘත්තයක අරයන් දෙකකින් සහ චාප කොටසකින් වෙනවන කොටස. බලන්න මේ තමයි වෘත්තයක කේන්ද්‍රයේ සිට අරයන් දෙකක් ඔස්සේ කොටසක් වෙන වෙලයි තියෙන්නේ. වෙන කොටස අපි පසකින් තියෙනවා වෘත්තේ මායමෙන් පොඩි කොටසක්. ඒක අපි කියනවා ඡාපයක් කියලා. ඒක ඡාපයක්. අරයන් දෙක සමගින් කේන්ද්‍රය වටා අංශක 360ක් වෙච්ච කෝණේ යම්කිසි කෝණයක් ඉවත් වෙලා තිබෙන්නේ.
එම කෝණය මෙහි තීටා සංකේතය මොකද? තීටා වශයෙන් පවතින උච්චාරණය කරන ක්‍රමය තීටා. මේ කෝණය අපි තීටා වශයෙන් නම් කරනවා. ඊටසේ වෘත්තයේ ඉතිරි වන කෝණය වෙන්නේ 360න් තීටා අඩු වෙන කෝණය. ඒ මම හිතන්නේ මෙතන නම් පරාවර්තක කෝණයක් හැටියට පවතින. ඒ කෙසේ වුණත් වෘත්තයෙන් කේන්ද්‍රික ඛණ්ඩයක් ඉවත් වුනහම ඉතිරි වෙන කොටසත් කේන්ද්‍රික ඛණ්ඩයක් බව අපි දැනගන්න ඕන. එහෙනම් මෙතන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් පවතිනවා. දැන් දෙවන රූපය වෘත්තයෙන් ඉවත් කළ කේන්ද්‍රික ඛණ්ඩය විස්තර කළ කොටස තමයි පවතින්නේ. ඒ කේන්ද්‍රික කෝණය තමයි කේන්ද්‍රික කෝණය කියන්නේ අරයන් දෙක අතර කෝණය තීටා. ඉතිරි වෙන පළමු රූපයක් කේන්ද්‍රික ඛණ්ඩයක් වෙනවා. එහි කේන්ද්‍රික කෝණය වෙන්නේ 360 වෙන තීටා. මම හිතනවා මේක ඔබට ගැටලුවක් නැහැ. See. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ඔබට දැන් දැනෙනවා. අරයන් දෙකක් තිබෙනවා. මේ අරයන් දෙකේ දිගට චාප කොටස එකතු වෙන වෙලාවේ තමයි මේ පරිමිතිය සකස් වෙන්නේ. පරිමිතිය ලැබෙන්නේ. එන හරි සරලයි කාරණේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය වෙන්නේ අරයේ දෙගුණයට චාප දිග එකතු වන්නට අවශ්‍යයි. දැන් චාප දිග අරයේ දෙගුණ ගැන ගැටලුවක් නැහැ අපිට. චාප දිග සෙවීම තමයි මේ මූලික වැඩ පිළිවෙල. චාප දිග. අපි දන්නවා අර මායිමෙන් ආව චාප දිග. දැන් බලන්න මේ සඳහා අපි ගන්න පියවර වෙන්නේ කේන්ද්‍රික කෝණය විවිධ අවස්ථාවල අංශකයේ කේන්ද්‍රය අපි ගත්තොත් අපි අපව ගොඩක් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය සලකමු. මේ තියෙන්නේ අංශක එකේ කේන්ද්‍රික කෝණය සහිත කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒතර වෘත්තයේ මෙවැනි කේන්ද්‍රික ඛණ්ඩ 360ක් අපි ලබා ගන්න පුළුවන්. මෙතන අර කේන්ද්‍රයෙන් ආව කෝණය අංශක 1යි. ඒතර මෙවැනි කේන්ද්‍රික ඛණ්ඩ 360කින් තමයි වෘත්තය හැදුනේ කිව්වම අපිට පේන මේ ඡාප කොටස අර මුළු ඡාපයෙන් 360න් එකක් බව. 360න් එකක්. ඊට පස්සේ දැන් බලන්න අපි කිව්ව කේන්ද්‍රික කෝණය අංශක එකක් වෙද්දී ඡාප දිග වෙන්නේ මුළු වෘත්තයේ ඡාපයෙන් එහෙම නැත්නම් 2πr ගෙන් 360න් එකයි. මොකද කේන්ද්‍රික කෝණය අංශක එකක් නිසා. ඒ අංශක දෙකක් වුණොත් කේන්ද්‍රික කෝණය අර ඡාප දිග පවතිනවා 360න් එකේ වා දෙකක්. එහෙම නැත්නම් 360න් දෙකක්. මුළු ඡාපයෙන් නැත්නම් 2πr ගෙන් 360න් දෙකයි. මේ විදිහට අපිට අංශක 1 2 3 4 ඕනම අංශක ගානක් වෙනුවෙන් මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ඡාප දිග වෙනුවෙන් අපිට තියෙනවා 2πr තමයි මුල් වෙන්නේ. 2πr ගුණ කිරීම 360. දැන් පරිමිතිය කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය තමයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. එනම් මෙහි පවතින විචල්‍ය මා කිව්වේ P අපි දන්නේ නැහැ, R දන්නේ නැහැ, ඒ වගේම θ දන්නේ නැහැ. ෆයි ගියගේ අපි දන්නවා 42. එනම් මෙතන විචල්‍යයන් නැත්නම් නොදන්නා ගැන තුනක් පවතිනවා. P R θ. මේ P R θ මේ විචල්‍ය තුනෙන් ඕනෑම දෙකක් අපිට ලැබෙනවා නම් අපි නොදන්න විචල්‍ය අගේ සීමේ හැකියාව තියෙනවා. අපේ ප්‍රශ්න වශයෙන් ලැබෙන්නේ ඔන්න ඔය කාරණේ තමයි. විචල්‍ය දෙකක අගයන් දීලා අනෙක් විචල්‍ය විමසීම තමයි සිද්ධ වෙන්නේ. අපිට විතක P අහන්න පුළුවන් පරිමිතිය, විතක අපෙන් R විමසා දෙන්න පුළුවන්, විතක අපෙන් θ විමසා දෙන්න පුළුවන්. එහෙනම් නිදර්ශන කීපයක් අපි අවධානයට ගමු. මේ බලන්න. ආර්ය දාතරයේ සීම් සහ කේන්ද්‍රික කෝණය 60යි අංශක වන කේන්ද්‍රික ඛණ්ඩ පරිමිතිය. දැන් අපිට ලැබිලා තියෙනවා R සහ θ. එහෙනම් P සොයන්න. අපේ සූත්‍රය ලිවිය යුතුයි. මේ ලබාගත් සූත්‍රය අපි සූත්‍රය ලියලා ලැබෙන දත්තයන් දෙක ආර්ය සහ R සහ කෝණය θ කෝණය අංශක 60 ආශ කරාම අපි
අපිට කියන කෙනෙක් කන්නේ තමයි මේ. ඊට පස්සේ මේ තමයි ඒ සූත්‍රය අපි මුලින් ලියන්න ඕන. දැන් බලන්න. මේ තමයි ඉස්සලා අපි මේ කියන්නේ පරිමිතිය සොයනද අපි දන්නවා අපිට ගැටලුවක් පවතින්නේ ඡාප දිග. අරයන් දෙකෙහි ගැටලුවක් නෑ. මොකද 14 ව දෙකක් තිබෙන එක 28 බව දන්න. එහෙනම් අපි සූත්‍රය මූලිකව ලියුවත් ඡාප දිග තමයි මූලිකව සොයන්න වෙන්නේ. මේ අපි දෙවෙනි පියවරේ ආරම්භ තියෙන්නේ ඡාප දිග සඳහා වැඩ පිළිවෙල. ඡාප දිග වෙන්නේ 2πr ගුණන 3 හැරින් θ. ඊට ආදේශ කරාම θ වෙනුවට අංශක 60. දැන් අපි 2πr බලන්න 2π කියන ආදේශ 22යි r 14යි 360න් θ කියන්නේ 60යි. ඊට පස්සේ දැන් මොකද මේ වෙන්නේ? ඒ දෙවෙනි පියවරේ සුළු වීම තමයි දැන් මේ තියෙන්නේ. අපිට පේනවා 22 ඉතිරි වෙලා තියෙනවා. කොහොමද ඉතිරි උනේ? අපිට 714 ලව සහ හර වශයෙන් පවතින්නේ. ඉතින් සුළු වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එහෙම සුළු වෙද්දී 360න් 60 මේක 6න් 1 හැටියට 360න් 60 6න් 1 වශයෙන් සුළු වෙලා ඊට පස්සේ ඒ අන්තිම සුළු වීම අපි ඊළඟ පියවරට අරන් යන්නේ කොහොමද 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 3න් 1 වශයෙන් ඔබගේ මනසින් අමාරු නම් මේ වැඩේ කරන්න ඉක්මන් කඩසටහනකට ගොසින් මේ සුළු කරලා බලන්න මේ පියවර ලැබෙන ආකාරය. ඊට පස්සේ 22 ගුණ කිරීම 2 ගුණ 3න් 1. දැන් බලන්න මේ ඡාපදිය තමයි ලැබිලා තියෙන්නේ. එම පියවරේ සුළු වීම 3න් 44 3න් 44 මොකද 22 සහ 2 කියන්නේම ලවයන් ගුණ වේදී 44යි 3න් 44යි. මේක අපි මිශ්‍ර සංඛ්‍යාවක් හැටියටයි පවත්වන්නේ. එතකොට 14යි 3න් 2 තමයි ඡාප දිග cm. එතකොට 14යි 3න් 2යි. ඊළඟ මේ අපි ලබාගත් ඡාප දිග පරිමිතිය වෙන්නේ මේ ලබාගත් ඡාප දිගට අර ඒ දෙගුණය ඒ කියන්නේ 28 එකතු වුණාම දැන් බලන්න මෙන්න 2යි 3න් 2යි cm. මේ තමයි මේ කේන්ද්‍ර කාණ්ඩේ පරිමිතිය වෙන්නේ. ඔබ වරක් නොව දෙවරක් තුන් වරක් මේ නිදසුන කෙරේ අවධානය යොමු කරන්න. ඒක ඔබේ මනසේ ඒ ක්‍රමය ගබඩා කරගත යුතු වෙනවා. ඊළඟට අපි ඊළඟ නිදසුන හැටියට බලන්න අපිට දැන් ලැබෙන්නේ පරිමිතිය ලැබෙනවා. මොකද්ද මේ පරිමිතිය කියලා ඔබේ අවධානයට ගන්න. මොකද ඔබේ පහසු සඳහා තමයි මේ නිදසුන අනපිට හරවලා මේ ලැබෙන්න දුන්නේ, අදලා දුන්නේ. දැන් පරිමිතිය 42යි 3න් 2යි කියන්නේ. ඔබට පැහැදිලි මුලින් නිදසුනේ අපි ලබාගත්තු පිළිතුර වෙන්නේ මේකම තමයි. එහෙමනම් කේන්ද්‍රීය කෝණයේ අංශක 60යි. ඒකත් අර ඒ කෝණයේ අංශක 60ම. ආර්ය සොයන්න. ඔබට මනසේ ඔබට ශනිකව ආයතුයි ආර්ය කුමාරද යනවා වගේ. මාය ප්‍රකාශ කරන නොසිටිනම් ඔබ ඒ මෙහි කරන අතරේ මොකද්ද මේ කරගෙන යන්නේ? අපෙන් ඉල්ලන්නේ අර සූත්‍රයේ පෙර සූත්‍රෙම ලියන්න ඕන. ඒ ආදාළ සූත්‍රය කේන්ද්‍ර කාණ්ඩේ පරිමිතිය සඳහා වන ඊට පස්සේ මොකද්ද මේ අපිට දියති දත්තයන් ආශි කිරීම තමයි කරලා තියෙන්නේ. දියති දත්තය මොනවද? දත්තේ පරිමිතිය තියෙනවා. P සඳහා ආදේශ කරලා අංශක 60 θ වෙනුවෙන් ආදේශ කරලා සූත්‍රය 2r බලන්න ඒ ආදේශයෙන් පසු අපි ලැබෙනවා දකුණු පස ලැබෙන 2r ඊටසේ 5 හතෙන් 22 ගුණ කිරීම r ගුණ කිරීම 3න් 1 දැන් බලන්න ඊළඟ සුළුවීම 7 වරක් 3 21 වෙනවා s 22 r යට 21 ඊට පස්සේ අපිට පේනවා මොකද්ද මේ සිද්ධිය
දැන් මේ අවසන් පියවරේ සුළු වීම අපිට පේනවා. ඉහත මිශ්‍ර සංඛ්‍යා ස්වභාවය වම් පැත්තේ මේක විෂම කළා. ඊපස්සේ දකුණු පැත්තේ අපිට පේනවා 2r ඊට පස්සේ 22ක් r 21. පද දෙකම දකුණු පැත්තේ පද දෙකම අපි පොදු හරයකට කුඩා පොදු ගුණාකාරය සලකලා මේ වෙන්නේ. දෙකක් r ගේ යටපවතින එක. ඒ අනුව එතන 21 වෙද්දී 21කින් උඩ යට දෙකම ගුණ වෙන බව අපි දන්නේ. ඊට පස්සේ පද දෙකම කුඩා පොදු ගුණාකාරය යටතේ මෙන්න මේ විදිහට පවතින්නේ. දෙකක් r කියන්නේ 40ක් r යට 21. අනෙක් පදයෙන්ම මේ සිද්ධ වුණේ කුඩා පොදු ගුණාකාරය සැලකීම. දෙකක් r ගේ යට එක 21 වෙද්දී දෙකක් r දෙකෙන් 22කින් ගුණ වීම. ඒ අනුව දැන් අපි හරය සමානයි මේ පද දෙකේ. දැන් ලවයන් එකතු වුණාම 40ක් r 22ක් r අපිට වෙනවා 64ක් r. දැන් බලන්න. දැන් සුළු වෙන ආසන්නයට ඇවිල්ලා තිබෙන්නේ. දැන් අපි පුළුවන් r තනි කරන් r උක්ත කරන්. ඒකට වෙන්නේ 21කින් 64. අසුපුරුදු විදියට සමාන කිරීම අනිත් පැත්තට කියලා පරස්පරයේ වශයෙන් පාවිච්චි කරන 64න් 21. 64න් 21. දැන් මේ වම් පැත්ත සුළු වීමෙන් අපිට පුළුවන් මෙන්න බලන්න කොහොමද මේ සුළු වෙන්නේ. 128යි 64යි කියන්නේ දෙගුණේ පවතින. 128 64 දෙකක්. ඊට පස්සේ 21යි 3යි කියන්නේ එතන සුළු වෙනකොට 7යි. දැන් බලන්න දෙවරක් 7. මේ r පිටුර ලැබෙන අවස්ථාව. එහෙනම් 1400. මේ තමයි අපිට ඔය දුන්නු ප්‍රශ්නේ අරය සොයන්න අපිට ආරාධනා කරේ අපිට අපි යොමු කරේ ආරය 1400. මේ තමයි මුලින් නිදසුනේ දත්තයන් වෙනස් කරලා දුන්නු නිදසුනක් මේ. ඒක ඔබට කලින් පරිමිතිය 42යි 3න් 2යි cm දෙවිලා කේන්ද්‍රික කෝණය අංශක 60ක් දුන්නාම අරය මුලින් කිව්වා අරය අපි දැනගෙනයි මේ ගමන ආවේ 1400. ඒ ලබා ගන්න ආකාරයට මිනිසුනේ පැහැදිලි කරේ. ඔබ නැවත නැවතත් මේ උදාහරණ දෙක කෙරෙහි ඔබේ අවධානය යොමු කළ යුතු වෙනවාමයි. ඒ තුල ඔබේ අවශ්‍ය ඒ සාධනීය මට්ටම ගොඩ නැගෙනවා. කිහිප වරක් මිනිසුන් දෙස පියවරෙන් පියවර සලු කරන ආකාරය ඔබ වෙනම කටසටහනක් භාවිත කරමින් ඔබ මේ අසුරු ඔබේ පරිමිතිය ගැන කියන මේ මූලික විග්‍රහය මේ නිමා වෙනවා. මොකද කියන්නේ ඛණ්ඩය පිළිබඳව කරපු අධ්‍යයනත් එක්ක මේ ආශ්‍රිතව මේ පරිමිතිය සම්බන්ධයෙන් ඔබට විශේෂ අභ්‍යාස මාලාවක් විශේෂ අභ්‍යාසයක් ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ Google Classroom හරහා ඔබට ලබා ගන්න හැකි වෙනවා. ඒ ලබා ගන්න ආකාරය මේ ඔබ සඳහන් කිරීමක් සිද්ධ වෙනවා. එනවා ඔබ මූලිකව පරිමිතිය පාඩමක් එක්ක අපගේ මෙම ව්‍යායාමයක් එක්ක යොමු වීම පිළිබඳව අපි බොහොම පැසසුම් කරමින් ඉදිරි පාඩම් මාලා සඳහා අපි කඩිනම් වැඩ පිළිවෙලක් මේ විදිහට ඉදිරිපත් කරන බව දැනුම් දෙමින් ඔබගේ විශේෂ අවධානය මේ කරුණු කෙරෙහි යොමුන හැටියට ඔබගේ ගණිතයේ සාධන මට්ටම ඉදිරි පාඩම් වල වර්ධනය කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින ලෙස මා කාරණාවෙන් දායක වෙනවා.